කෝට්ටේ ධර්මපාල රජුත් කෝට්ටේ ධර්මපාල රජුත් කෝට්ටේ ධර්මපාල රජුත් යාපනයේ රජකුමාරවරුනුත් යාපනයේ රජකුමාරවරුනුත් කෝට්ටේ ධර්මපාල රජුත් යාපනයේ රජකුමාරවරුනුත් කෝට්ටේ ධර්මපාල රජුත් යාපනයේ රජකුමාරවරුනුත් ක්‍රිස්තියානියට හැරවීම හේයි ප්‍රධාන කාර්යකි. 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 ඒ කාර්ය නිසා කෝට්ටේ රාජ්‍යයේ ඒ කාර්ය නිසා කෝට්ටේ රාජ්‍යයේ උතුරේ විසි බොහෝ පිරිස් කෝට්ටේ රාජ්‍යයේ උතුරේ සිටි බොහෝ පිරිස් ක්‍රිස්තියානිය වැළඳගත්හ. ක්‍රිස්තියානිය වැළඳගත්හ. ක්‍රිස්තියානිය වැළඳගත්හ. ක්‍රිස්තියානිය වැළඳගත්ත. හරි ඒ දෙවනි ඡේදය දරුවෝ. ඔන්න දැන් ඊට පස්සේ අපි පටන් ගන්නවා තුන්වෙනි ඡේදය. ලියන්න. සිංහලයන් පෘතුගීසි ජීවිතය පිළිගත් සිංහලයන් පෘතුගීසි ජීවිතය පිළිගත් සිංහලයන් පෘතුගීසි ජීවිතය පිළිගත් ඒ හැම අවස්ථාවකදීම පුදු මහත් ගණ්ඨන රාශියකට දෙපිරිසම මූණ පැහැය. පුදු මහත් ගණ්ඨන රාශියකට දෙපිරිසම මූණ පෑයහ. පුදු මහත් ගණ්ඨන රාශියකට දෙපිරිසම මූණ පෑය. පෘතුගීසින්ගේ අදහස් ස්ථීර කරලීමටත් පෘතුගීසින්ගේ අදහස් ස්ථීර කරලීමටත් පෘතුගීසින්ගේ අදහස් ස්ථීර කරලීමටත් ව්‍යාර්ථ කරලීමටත් අදහස් ස්ථීර කිරීමටත් ව්‍යාර්ථ කිරීමටත් පෘතුගීසින්ගේ අදහස් ස්ථීර කරලීමටත් ව්‍යාර්ථ කරලීමටත් වයන් යන්සේ අරයන් තන ව්‍යාර්ථ කරලීමටත් වැරදරූ පිරිස් මෙරට වාසීන් අතර වූහ. මෙරට වාසීන් අතර වූහ. මෙරට වාසීන් අතර වූහ. පෘතුගීසීන්ට එරෙහිව සිටි පිරිස් අතර පෘතුගීසීන්ට එරෙහිව සිටි පිරිස් අතර පෘතුගීසීන්ට එරෙහිව සිටි පිරිස් අතර මුල් තැන ගත්තෝ භික්ෂුන් වහන්සේයි. මුල් තැන ගත්තෝ භික්ෂුන් වහන්සේයි.
මුල් තැන ගත්තෝ භික්ෂුන් වහන්සේයි. ආගම උන්මාදයෙන් ආගමෝන්වාදයෙන් ආගමෝන්වාදයෙන් කටයුතු කළ පෘතුගීසු ආගම උන්මාදයෙන් කටයුතු කළ පෘතුගීසු සංඝ සතු දේපල හා විහාරස්ථාන පමණක් නොව සංඝ සතු දේපල හා විහාරස්ථාන පමණක් නොව සංඝ සතු දේපල විහාරස්ථාන පමණක් නොව හින්දු කෝවිල්ද විනාශ කළහ. හින්දු කෝවිල්ද විනාශ කළහ. සර් ඒක පොඩ්ඩක් ආයෙ කියන්න. මොකද කිව්වද? සංඝ සතු දේපල හා විහාරස්ථාන පමණක් නොව හින්දු කෝවිල්ද විනාශ කළහ. හින්දු කෝවිල්ද විනාශ කළහ. පෘතුගීසි ව්‍යාපාරයට සහයෝගය නොදුන් පෘතුගීසි ව්‍යාපාරයට සහයෝගය නොදුන් ඔවුන්ගේ පාලනය යටතේ විසුවනට ඔවුන්ගේ පාලනය යටතේ විසුවනට කිසිදු සහනයක් නොලැබිනි. පාලනයට විශ්වවල කිසිදු සහනයක් නොලැබිනි. ඒ නිසා පෘතුගීසි ව්‍යාපාරයේ නොරිස්සූ ජනයා විශේෂයෙන් භික්ෂුන් වහන්සේ ඒ නිසා පෘතුගීසි ව්‍යාපාරයේ නොරිස්සූ ජනයා විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෝට්ටේ රාජ්‍ය අතහැර සිංහල රජුට අයත් ප්‍රදේශ කරා පලා ගිය එසේ යාගත නොහැකි වූවෝ කරදර ගැහැට විදිමින් සර් කරදර
කරදර ගැහැට විදිමින් කරදර ගැහැට විදිමින් තුෂ්ණීම් භූතව සිටීය තුෂ්ණීම් භූතව සිටීය තුෂ්ණීම් භූතව සිටීය ඔවුන් කාලයත් සමග අභාවයට යත්ම ඔවුන් කාලයත් සමග අභාවයට යත්ම ඔවුන් කාලයත් සමග අභාවයට යත්ම ඔවුන්ගේ ඇති වූ පිරිසත් ඔවුන්ගෙන් නැති වූ පිරිසත් ඔවුන්ගෙන් ඇති වූ පිරිසත් ඔවුන්ගෙන් ඇති වූ පිරිසත් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් ඔවුන්ගේ පරපුරත් ඔවුන්ගේ පරපුරත් මොකද මං කිව්වේ ඔවුන්ගේ පරපුරත් පෘතුගීසි සිරිත් විරිත්තා පැවතුම් පෘතුගීසි සිරිත් විරිත්තා පැවතුම් සර් පෘතුගීසි ගැති සිංහලයන් පිරිසක් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් ඔවුන්ගේ පරපුරත් ඔවුන්ගේ පරපුරත් පෘතුගීසි සිරිත් විරිත්තා පැවතුම් අනුව පෘතුගීසි සිරිත් විරිත්තා පැවතුම් අනුව පෘතුගීසි සිරිත් විරිත්තා පැවතුම් අනුව වෙසෙන්නට පටන් ගති වෙසෙන්නට පටන් ගති වෙසෙන්නට පටන් ගති වෙසෙන්නට පටන් ගති ඔන්න දරුවෝ 2020 සාරාංශය ওই විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. මේක ඡේද 3ක ඔස්සේ තමයි අපිට යාලා මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. එතනම අපිව වෙනත් මාවතකට ගෙනියලා අපිට ලකුණු ටික නොලැබෙන ක්‍රමවේදයක් තමයි ඡේද 3ක් ඔස්සේ තියෙන්නේ. අපි මොකද කරන්න ඕනේ? අපි එක ඡේදයකට ගැටි කරලා ලියන්න ඕනේ. එක ඡේදයකට ගැටි කරලා ලියන්න ඕනේ. දැන් මෙතනින් බලමු කපා හරින්න පුළුවන් දේවල් මොනවාද? අපිට කියන්නේ වචන 65ත් 75ත් අතර ලියන්න කියලා. දැන් බලන්නකෝ පෘතුගීසි කාලනය පැවති හොඳට අවබෝධ කරගන්න. පෘතුගීසි පාලනය පැවති කාලය සාමාන්‍යයෙන් පරම්පරා දෙකකට අයත් වේ. පෘතුගීසි පාලනය පැවති කාලය සාමාන්‍යයෙන් පරම්පරා දෙකකට අයත් වේ. එයින් මුල් පරම්පරාව පෘතුගීසි දිවි පෙවතකට අකමැත්තෙන් හෝ කැමැත්තෙන් හෝ හුරුව ජීවත් වූ සිටි පිරිසයි. පළවෙනි කොටස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හුරුව ජීවත් වුණා. දෙවනි පරම්පරාව පෘතුගීසි උරුවට નિરાයාසයෙන් ඇබ්බැහි වූ පිරිසයි. දැන් පෘතුගීසි ලංකාවේ ඉන්නකොට කොටස් දෙකක් හිටියා. පරම්පරාවේ දෙකයි. පළවෙනි එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට හුරු වුණා. දෙවනි එක කාලය අනුරාපයෙන් નિરાයාසයෙන් හුරු වුණා. දැන් මේ පළවෙනි ඡේදයේ අපිට ගන්න තියෙන වැදගත් දේවල් මොනවාද? පළවෙනි ඡේදයේ ගන්න තියෙන වැදගත් දේවල් මොනවාද? දැන් අපි දන්නවා එන පෘතුගීසි පාලන කාලේ පරම්පරා දෙකක් හිටියා කියලා. නේද? එතකොට අපිට කියනම් ගන්න පුළුවන් මේ විදිහට පරම්පරා දෙකක් හිටියා. කට්ටියක් කැමැත්තෙන් හුරු වුණා, කට්ටියක් අකමැත්තෙන් හුරු වුණා. එතකොට දැන් අපිට එන මේ ටිකෙන් ගන්න තියෙන්නේ මේ විදිය දෙයක්. පෘතුගීසි දිවියට ආයාසයෙන් හා નિરાයාසයෙන් පිරිස් හුරු විය. මොකද මෙතන මේ දෙකයි කියන්නේ පිරිසක්නේ. දෙකයි කියන්නේ එකක් නෙමෙයි පිරිසක්. එහෙනම් අපි කියනවා පෘතුගීසි දිවියට ආයාසයෙන් හා નિરાයාසයෙන් පිරිස් හුරු විය. දැන් මෙතන බලන්න. එතකොට
දැන් මෙතන පළවෙනි ඡේදයේ අපිට වචන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 පළවෙනි ඡේදයේ වචන 35ක් දීලා තියෙනවා. නමුත් අපෙන් ඉල්ලන්නෙම 65යි 75යි. පළවෙනි ඡේදෙම 35ක් දීලා තියෙනවා. එහෙනම් අපි මේක කැටි කරලා ලඝු කරලා ලියන්න ඕන. මොකද වචන ගාන අපි දැඩි සීමා දාගෙන තමයි වචන ගානට ලියන්න ඕන. හරි. එහෙනම් ඊයද කියපු ඡේදය මම මේ විදිහට සාරාංශගත කරනවා. පෘතුගීසීන්ගේ දිවියට එහෙම නැත්නම් පැවැත්මට හරි ලියන්න. පෘතුගීසීන්ගේ දිවියට දිව්‍ය කියන්නේ ඒගොල්ලන් පුරුද්දට පෘතුගීසීන්ගේ දිවියට ආයාසයෙන් නිරායාසයෙන් නිරායාසයෙන් පෘතුගීසීන්ගේ දිවියට ආයාසයෙන් නිරායාසයෙන් පිරිස් දෙකක් එක්විය. පෘතුගීසීන්ගේ දිවියට ආයාසයෙන් නිරායාසයෙන් පිරිස් දෙකක් එක්විය. දැන් බලන්නකෝ අපි දන්නවා මුල් පිරිසත් දෙවන පිරිසත් මොනවා කොහොමුණත් මුන් එකතු වෙලා තියෙනවනේ. පෘතුගීසීගේ දිවියට ඒ හුරු පැවතුම් වලට පළවෙනි කොටසත් දෙවෙනි කොටසත් කොහොම හරි හුරු වුණා. එහෙනම් අපිට මේ પરම්පරා ගැන කතන්දර ඕනේ නැහනේ. අපි ඒව ඔක්කොම කපාරන. අපි කියන්න ඕනේ පෘතුගීසීගේ දිවියට එහෙම නැත්නම් දිවි පෙවතට මුල් පරපුරත් දෙවෙනි පරපුරත් හුරුණා කියලා කියන්න ඕනේ. ඒක අපි තවත් කෙටි කරනවා. පෘතුගීසීන්ගේ දිවියට ආයාසයෙන් නිරායාසයෙන් පිරිස් දෙක පළවෙනි කොටස ආයාසයෙන් එකතු වුණා. දෙවෙනි කොටස නිරායාසයෙන් එකතු වුණා. ආයාසය කියන්නේ විවිධ ගැටුම්ශීලී පරිසරයත් එක්ක එකතු වුණා. දෙවෙනි කොටස නිරන්තරයෙන්ම ගියා. නේද? එහෙනම් මොකද වෙන්නේ? පෘතුගීසීගේ දිවියට ආයාසයෙන් නිරායාසයෙන් පිරිස් හුරු විය. පිරිස් දෙකක් හුරු විය. එතකොට මම මෙතන අපි වචන කීයක් අරන් තියනවද? අපි වචන 8ට කැටි කරලා තියෙනවනේ. නේද? වචන 8කට අපි කැටි කර සාරාංශක වචන 35ක් 8කට අපි කැටි කරා. පැහැදිලි? වචන 35ක් වචන 8කට අපි කැටි කරා. හරි. එහෙනම් ඔන්න මම යනවා දෙවෙනි ඡේදය. නමුත් මේක ඡේද වශයෙන් තිබ්බට ඔයා නතර කරපු තැනේ රූලෙම ඉඳලා තමයි මේක ලියන්න ඕනේ. නතර කරපු ස්ථානේ රූල මැදද අගද කොන දන්නේ. ඒ නතර කරපු තැනින්ම තමයි ලියන්න ඕනේ මේ පේලියම. මෙහෙමයි යන්නේ. දෙවෙනි කොටසදී කියනවා පෘතුගීසීන් ලංකාවේ මූදුබඩ පාලන බලය ක්‍රමයෙන් අල්ලාගෙන අනුගමනය කළ වැඩපිළිවෙල නම් මොකද්ද කරන්නේ? මුන් මේ අපේ මූදුබඩ පළාත අල්ලලා අනුගමනය කරපු වැඩපිළිවෙල නම් මෙරට හැකිතාක් පිරිස පෘතුගීසි සිරිත් විරිත් වලට පුරුදු කරවීමයි. මෙරට හැකිතාක් පිරිස පෘතුගීසි සිරිත් විරිත් වලට පුරුදු කරවීමයි. ඒ සදා ඔව් ආගම උපයෝගී කොට ගත්හ. කෝට්ටේ ධර්මපාල රජුත් යාපනයේ රජකුමාරවරුත් ක්‍රිස්තියානි හැරවීම මේ ප්‍රධාන කාර්යයයි. දැන් බලන්න මෙතන මේ අපිට දීලා තියෙනවා වැඩි විස්තරයක්. මේගොල්ලෝ ආගම උපයෝගී කරගෙන මුදුබඩ පළාත්වල හිටිය ජනතාව ක්‍රිස්තියානිකරණය කරා. හරි. මේ ජනතාවට අයිතිනේ මේ රජවරු. රජා වුණත් මොකා වුණත් ජනතාව රට නියෝජනය කරන ජනතාවට අයිති. ජන සංගතියට අයිති. එහෙනම් අපි මෙතන මේ අපිව තවත් වෙන දිශාවකට හරවනවා. මොකද රජවරු ගැන කියලා කෝට්ටේ ධර්මපාල රජුත් යාපනයේ රජකුමාරවරුත් ක්‍රිස්තියානිට හැරීමේ ප්‍රධාන කාර්ය ගන්න උදාහරණ දීලා තියෙනවා. අපි ඒව සම්පූර්ණයෙන්ම කපා ඉවත් කරන්න පුළුවන්. ඒ කාර්ය නිසා කෝට්ටේ රාජ්‍යයේ උතුරේ විසූ බොහෝ පිරිස් ක්‍රිස්තියානිය වැළඳගත්ත. උතුරේ සිටි බොහෝ පිරිස් ක්‍රිස්තියානිය වැළඳගත්ත. දැන් මෙතන කියන්නේ පෘතුගීසින් පාලන බලය අල්ලගත්ත ප්‍රදේශවල විවිධ වැඩපිළිවෙළල් ගෙනියලා ආගම උපයෝගී කරගෙන ක්‍රිස්තියානිකරණය කරා. එතකොට රාජ්‍යවරුනුත් උතුරේ හා දකුණේ රාජ්‍යත් මේ සදා නතු වුණා කියලා තමයි කියන්නේ. හරි. අපි එහෙනම් මේ විදිහට කියමුකෝ. ලියන්නකෝ.
මූදු බඩ බලය අල්ලාගත් පෘතුගීසින් මූදු බඩ බලය අල්ලාගත් පෘතුගීසින් ආගම තුලින් මූදු බඩ බලය අල්ලාගත් පෘතුගීසින් ආගම තුලින් මූදු බඩ බලය අල්ලාගත් පෘතුගීසින් ආගම තුලින් රටේ ජනතාව රටේ සමස්ත රටේ ජනතාව එහෙම දාන්නකො රටේ ජනතාව සිය සිරිත් විරිත් වලට හුරු කරගත්ත සිය සිරිත් විරිත් වලට හුරු කරගත්ත සිය සිරිත් විරිත් වලට හුරු කරගත්ත පාලකයන්ද ඒ අතර විය පාලකයන්ද ඒ අතර විය පාලකයන්ද ඒ අතර විය දැන් බලන්නකෝ අපි නිකන් බලමු ඒ ඡේද කොච්චරද තියෙනවද කියලා ඒකේ තියෙනවා ළමයි වචන 50ක් දෙමනි ඡේදේ වචන 50ක් තියෙනවා නේද එතකොට දැන් අපි වචන කීයකටද ලියලා තින්නේ ගණන් කරලා බලන්න දැන් අපි වචන කීයකටද ලියලා තින්නේ දහනමය අපි ඒක වචන 19කට අපි සාරාංශ කරා අපි වචන 19කට ඒක කැඩුවා නේද එතකොට දැන් 19යි ඉස්සෙල්ලා වචන කීයද 8යි එතකොට 19 8යි කියන වචන දැන් එන අපි 27ක් මේක කරගෙන තියෙනවා 27ක් නේද දැන් අපිට කියන්නේ 65 75 අතර ඔන්න එතකොට එනං අපි දැන් ඊට පස්සේ යන්න වෙනවා තුන්වෙනි ඡේදයට දැන් ඔය අපි කියන දේ මෙතන අන්තර්ගත වෙලා තියෙන කරුණු වලින්ම තමයි ගන්නත් ඕනේ නේද දැන් බලන්න මං කිව්වා මූදුබඩ ප්‍රදේශය අල්ලාගත්තා ඒගොල්ලෝ කියන එක මූදුබඩ ප්‍රදේශයෙන් ආගම උපයෝගී කරගෙන ක්‍රිස්තියානිකරණය කරා ඒක අපි කිව්වා ඒකල ජනතාවත් පාලකයොත් නතු වුණා කියලා අපි කිව්වා හරි ඔන්න දැන් ඊගාව එකේ කොටසට යනවා සිංහලයන් පෘතුගීසි ජීවිතය පිළිගත් ඒ හැම අවස්ථාවකදීම කුදු මහත් ගන්ටන රාශියක්ම දෙපිරිසම මූණ පැහැය නේද ගන්ටන වලට දෙපිරිසම මූණ පැහැවා පෘතුගීසින්ගේ අදහස් ස්ථිර කරලීමත් ව්‍යාර්ථ කරලීමත් වැරදරු පිරිස් මෙරට වාසීන් අතර වූව නේද පෘතුගීසින්ට එරෙහිව සිටි පිරිස් අතර මුල් තැන් ගත්තෝ භික්ෂුන් වහන්සේ මුල් තැන ගත්තෝ භික්ෂුන් වහන්සේ ආගම උන්මාදයෙන් කටයුතු කළ පෘතුගීසි සංඝසතු දේපලා විහාරස්ථාන පමණක් නොව හින්දු කෝවිල්ද විනාශ කළහ. පෘතුගීසි ව්‍යාපාරයට සහයෝගය නුදුන් ඔවුන්ගේ පාලනය යටතේ විසුවන්ට කිසිදු සහනයක් නොලැබිණි. ඒ නිසා පෘතුගීසි ව්‍යාපාරයේ නොරික්සූ ජනයා විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෝට්ටේ රාජ්‍ය අතහැර සිංහල රජුට අයත් ප්‍රදේශ කරා පලා ගිය. එසේ යාගත නොහැකි වූවෝ එසේ යාගත නොහැකි වූවෝ කරදර ගැහැට විදිමින් තුස්සින් බිව්තව සිටිය. ඔවුන් කාලය සමග අභාවයට යත්ම ඔවුන්ගෙන් ඇති වූ පිරිසත් පෘතුගීසි ගැති සිංහලයන් ඇතුළු පිරිසත් ඔවුන්ගේ පරපුරත් පෘතුගීසි සිරිතිරිතක් පැවතුම් අනුව වෙසෙන්නට පටන් ගති. හරි දැන් එහෙනම් දැන් අපි වචන කීයක් කරාද 27යි නේද එතකොට එන වචන 27 නම් අපි තව වචන කීයක් තියෙනවද වචන 38ක් විතර ලියන්න ඕනේ. හරි එහෙනම් අපි ලියමු.
සිංහලයන් හා පෘතුගීසින් අතර සිංහලයන් හා පෘතුගීසින් අතර විවිධ ගැටුම් ඇති විය. පෘතුගීසි අදහස් පිළිගත් නොපිළිගත් පෘතුගීසි අදහස් පිළිගත් නොපිළිගත් පිරිස් විය සර් පෘතුගීසි අදහස් පිළිගත් නොපිළිගත් පිරිස් විය. පිළිගත් කොටසුත් හිටියා නොපිළිගත් අයත් හිටියා. පිළිගත් නොපිළිගත් පිරිස් විය. භික්ෂුන් වහන්සේ පෘතුගීසින්ට විරුද්ධ වූ අතර භික්ෂුන් වහන්සේ පෘතුගීසින්ට විරුද්ධ වූ අතර පෘතුගීසින් දේශීය ආගමික ස්ථාන විනාශ කරන ලදී. දේශීය ආගමික ස්ථාන විනාශ කරන ලදී. දැන් උතන වචන කීයද? දැන් ළමයි අපි වචන 30 ගානක් 40ක් වගේ අතර තමයි අපිට දැන් මෙතනම වචන 26 නේද? එහෙනම් තව වචන 20ක් විතර එනකොට මේක අපි අවසන් කරන්නත් ඕනේ නේ? හා 65 75 අතරනේ. ඒක නිසා තව 20ක් වගේ එනකොට මේක අවසන් කරන්නත් ඕනේ. දැන් අපි ලිව්වා මොකක්ද අවසානයේ කිව්වේ? සහනයක් නොලැබුණු නිසා පෘතුගීසි ක්‍රියාවන් නොරික්සූ ජනතාව සිංහල ප්‍රදේශ කරා ගිය සිංහල මොකද කිව්වේ? ප්‍රදේශ කරා ගිය ඉතිරි වූ පිරිස් වෙනස් වන්නට විය. දැන් ඔතන සමස්ත වචන සංඛ්‍යාව කීයද? යටි. හරි. ළමයි අපි තුන්වෙනි ඡේදයේ වචන 42කින් ඉවර කරා. තුන්වෙනි ඡේදයේ වචන 42යි. පළවෙනි හා දෙවෙනි ඡේදවල වචන 27ක් තියෙනවා. නේද? එතකොට අපි කොච්චරද? වචන 69ක්. අපි වචන 69කින් මේ සාරාංශය කරලා තියෙනවා.
අපිට කියන්නේ වචන 65ත් 75ත් අතර සාරාංශය කරන්න කියලා. වචන 65ත් 75ත් අතර. එහෙනම් 65යි නම් මේක 63ක් විතර වුණත් කමක් නැහැ. 75යි නම් 77ක් 78ක් වුණත් කමක් නැහැ. නමුත් ඒ අතර මැද අපිට වචන 10ක් දීලා තියෙනවා. 65ත් 70 එන ඒ අතර නතර වුණත් කමක් නැහැ. නේද? ඒ අතර නතර වුණත් කම එන අපි වචන 69කින් මේ සාරාංශය කරලා තියෙනවා. වචන 69කින් මේ සාරාංශය කරලා තියෙනවා. එතකොට මේ සාරාංශය ගොඩනැගීමේදී අපි මේ අපිට ලබා දුන්නු ඡේද තුන උපයෝගී කරගත්තා. ඒවයි තියෙන වැදගත්කම රැගෙන අපට අවශ්‍ය අපගේ ක්‍රමවේදයට අනුව ලිඛිත බසින් අපි මේ සාරාංශය කරා. ලිඛිත බසින් අපි මේ සාරාංශය කරා. මේ මෙතනදී මම දුන්නේ මා විසින් ගොඩනගාගත්ත සාරාංශය. මෙහි මොහොතේ දැන් ගොඩනගාගත්ත සාරාංශය. නමුත් සාරාංශය හැමතිස්සෙම ඔයාලා සතුයි. සාරාංශය ගොඩක් වෙලාට පුජ්‍යලයන් වෙනස්. ඉතින් මේ සාරාංශයක් මේ වචන ගණන් වලට කොටු වෙන මේ සාරාංශය ලබා ගන්න නම් ඒක ගොඩනගා ගන්න නිරන්තරයෙන් අභ්‍යාසයේ ඔයාලා නිරත වෙන්න ඕනේ. හරි. නිදුපිනිට තේරුණාද මේ සාරාංශීකරණය පිළිබඳ යම් තාක් දුරට හෝ? ඔව් සර්. නෙත්මිට කොහමද? තේරුණා සර්. නිර්මාණිට හරි. යෝහන්ට තේරුණාද? හරි. එහෙනම් දැන් මේ අපි කතා කරේ ළමයෝ සාරාංශකරණය නැමැති පාඩමේ ඔයාලගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය 2020 දී පැමිණි තුන්වෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කරේ. ඊට පස්සේ මම යනවා තවත් සාරාංශකරණය. නමුත් මේක කරන්න ඕනේ ඔයාලා. මේක තව සාරාංශ කීපයකට මම යනවා. මේක දැන් නිර්මාණය කරගන්න ඕනේ ඔයාලා. ඔයාලට පළවෙනි එකේ සැකිල්ල ලබා ගන්න පුළුවන්. මම ලබා දුන්නු උපදේශ මාලාව පිළිපදින්න පුළුවන්. ඒ උපදේශ මාලාව පත පිළිහිටලා මේ සාරාංශකරණය ඔයාලා කරන්න ඕනේ. මේ 2019 සාරාංශ 2019 තුන්වෙනි ප්‍රශ්නේදී ඔයාලට ලැබුණු සාරාංශය තමයි දැන් මම ඔයාලට ලබා දෙන්නේ. දැන් ඔයාලට ලබා දෙන්නේ 2019 සාරාංශය. හරි. එහෙනම් ලියන්න 2019 තුන්වෙනි ප්‍රශ්නය. 2019 තුන්වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන පාඩය වචන 65 75 අතර වනසේ. පහත දැක්වෙන පාඩය වචන 65 75 අතර වනසේ සාරාංශ කොට ලියන්න. සාරාංශ කොට ලියන්න. සාරාංශ කොට ලියන්න. ඔබ යෙදූ වචන සංඛ්‍යාව. ඔබ යෙදූ වචන සංඛ්‍යාව. ඔබ යෙදූ වචන සංඛ්‍යාව. සාරාංශය අග ලියන්න. ඔබ යෙදූ වචන සංඛ්‍යාව සාරාංශය අග ලියන්න. හරි ලියන්න. අපේ අධ්‍යාපන සාහිත්‍යාදී ශාස්ත්‍රණයටම සීමා වූයේ නොවේ. ශාස්ත්‍රණයටම සීමා වූයෝ නොවේ. ශාස්ත්‍රයටම සීමා වූයෝ නොවේ. අපි ඒ හා සමාන පාරම්පරික කලා ශිල්පවලටද
අප ඒ හා සමාන පාරම්පරික කලා ශිල්පවලටද අප ඒ හා සමාන පාරම්පරික කලා ශිල්පවලටද හිමිකරුවෝ වමු හිමිකරුවෝ වෙමු හිමිකරුවෝ වෙමු ආදියේ ලක්දිව පැවති බොහෝ කර්මාන්ත ඒක පොඩ්ඩක් කියන්න. ආදියේ ලක්දිව පැවති බොහෝ කර්මාන්ත ආදියේ ලක්දිව පැවති බොහෝ කර්මාන්ත හා වෘත්තීන් හා පිළිබඳ පුවත් හා වෘත්තීන් පිළිබඳ පුවත් වංශ කතාදී පාලි ග්‍රන්ථයෙන්ද වංශ කතායි පාලි ග්‍රන්ථයන්හිද වංශ කතාදී පාලි ග්‍රන්ථයන්හිද සිංහල සාහිත්‍යයේද සඳහන් වෙත සිංහල සාහිත්‍යයේද සඳහන් වෙත සිංහල සාහිත්‍යයේද සඳහන් වෙත අපේ පුරාණ පුරවරයන්හි අපේ පුරාණ පුරවරයන්හි අපේ පුරාණ පුරවරයන්හි අද දක්නා ලැබෙන නෂ්ටාවශේෂද අප ප්‍රධාන පුරවරයන්හි අද දකින්නට ලැබෙනා වූ නෂ්ටාවශේෂද වියලි කලාපය පුරා විසිරී පවතින වියලි කලාපය පුරා විසිරී පවතින වියලි කලාපය පුරා විසිරී පවතින වැව් අමුණු සමූහයද වැව් අමුණු සමූහයද වැව් අමුණු සමූහයද වැව් අමුණු සමූහයද පුරාණ සිංහලයා දැන සිටි නිර්මාණ ශිල්පයට දෙස් දෙයි 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 මෑත කරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී හමු වුණ මෑත කරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී හමු වුණ කැණීම් වල